අද අපි කතා කරන්නේ 2017 BIT Mathematics Pass Paper එක. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා x සහ y කියන පද දෙක එකතු කරාම 5යිලු xy ගුණ කළාම ඍණ 3යිලු x වර්ගය දෙන y වර්ගය අගේ කීයද කියලා අහන්නේ. එතකොට මේ xy පැත්ත වර්ග කරන්න ඕනේ, පහ තියෙන පැත්තත් වර්ග කරන්න ඕනේ. xy වර්ග කරාම x වල වර්ගය එනවා සහ මේ පද දෙකේ ගුණිතයේ දෙගුණය ගන්න ඕනේ. xy ගුණ කළාම xy ඒක දෙකෙන් වැඩි කරාම 2xy y වල වර්ගය y වර්ගය පහේ වර්ගය 25යි. මෙතන xy වෙනුවට xy සමාන ඍණ 3යි කියලා දීලා තිබ්බනේ. එතකොට xy වෙනුවට ඍණ 3 දා ගන්නවා. එතකොට දෙක වැඩි කිරීම ඍණ 3 x වර්ගය ධන දෙක වැඩි කිරීම ඍණ 3 ධන y වර්ගය සමානයි 25යි. ඊට පස්සේ මේ දෙක වැඩි කිරීම ඍණ 3 කියන එකේ ඍණ 6 කියලා එනවනේ. ඍණ 6 මේ පැත්තට අරන් යනවා. එතකොට ඒක ධන 6ක් වෙනවා. එතකොට x වර්ගය ධන y වර්ගය සමානයි 25 ධන 6 සමානයි 31යි. එතකොට x වර්ගය ධන y වර්ගයේ එකතුව 36යි. පිළිතුර D. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නේ අහලා දෙනවා මූල දෙක ධන මූල පහ ධන මූල පහ සමානයි k වතාවක් මූල දෙක ඍණ 1 කියලා. එතකොට k වල අගය මොකක්ද අහන්නේ. නැත්නම් k මොකේද සමාන වෙන්නේ කියලා අහන්නේ. එතකොට මෙතන මූල දෙක ඍණ 1 කියන එක මේ පැත්තට ගේනවා. ඒක මේ පැත්තේ වැඩි කිරීමක් විදිහට තියෙන්නේ. වැඩි කිරීමක් අනිත් පැත්තට අරන් ගියාම බෙදීමක් බවට පත් වෙනවා. එතකොට මෙතන තියෙන මේ මූල දෙක ඍණ 1 කියන එක අයින් කරන්න මූල දෙක ධන එකකින් උඩ යට දෙපැත්තම වැඩි කරනවා. එතකොට මේ මූල දෙකකින් වැඩි වුණා මූල 4යි. මෙතන තියෙන දේ ඊට පස්සේ ධන ඍණ මූල 1 කියලා එනවා. සහ ධන මූල 2 ඍණ මූල 2 ඍණ 1 කියලා. ධන මූල 2ට ඍණ මූල 2 කැපෙනවා. මෙතන මූල 4යි කියන්නේ දෙකයි මූල 4 කියන දෙකනේ. ඒතර දෙක ඍණ 1 පිළිතුර 1. ඒතර මේ යට තියෙන 1 හින්දා ප්‍රශ්නයක් නැහැ. ඒතර උඩ තියෙන්නේ මූල 2 ධන 1 වැඩි කිරීම මූල 2 ධන 5. ඒතර ඒක එක උත්තරයක්. මේකේ උත්තර දෙකක් තියෙනවා. සහ අනික තමයි මේ වැඩි කරාම ලැබෙන පිළිතුර. මේක මෙතනින් වැඩි කරාට පස්සේ ඒ කියන්නේ මූල 2කින් මූල 2 වැඩි කරලා වැඩි කරාට පස්සේ මූල 4 මූල 2 මූල 10 මූල 5 කියලා ලැබෙනවා. ඒක තමයි දෙවෙනි පිළිතුර. එතකොට එහෙනම් පිළිතුර තියෙන්නේ මෙතන තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ the length and breadth of a rectangle 12 cm and 8 cm respectively to the nearest centimeter, then the lower bound of the near area of the rectangle is. එතකොට rectangle එක කියන්නේ ඍජුකෝණාශ්‍රයක දිග 12යි පළල 8යි කියලා දීලා තියෙනවා. මේක nearest මේ දිග සහ පළල ළඟම සෙන්ටිමීටරයට වටේලා තියෙන්නේ. ඒ කියන්නේ මීට කලින් 11.5 11.7 12 වෙන්න කලින් 12 වෙන්න කලින් 11.5 11.6 වගේ අගයන් තියෙන්නේ නැති. මේකෙත් 8ෙත් එහෙමම ළඟම සෙන්ටිමීටරයට වටේලා තියෙන්නේ. එතකොට මේක යහන්නේ lower bound අඩුම ඒරියා එක මොකද්ද, අඩුම වර්ගඵලය මොකද්ද මේකට තියෙන්න පුළුවන් කියලා. අපි දන්නවා 12 යම් සංඛ්‍යාවක් 12ට වට යන්න නම් ඒක ඊට කලින් තියෙන්න පුළුවන් අඩුම සංඛ්‍යාව තමයි 11.5. මොකද 11.4 තිබ්බොත් වට යන්නේ 11ට, 11.5 තිබ්බොත් වට යන්නේ 12ට. ඒක 11.6ත් එහෙමයි, 11.7 වට යන්නේ 12ට. නමුත් කුඩාම එක 11.5. ඒ වගේම 8ත් කුඩාම එක 7.5. එතකොට 11.5 7.5 වැඩි කරාම අපිට හම්බ වෙනවා 86.25 කියලා උත්තරේ. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා how many perfect squares are there between 109 and 199. එතකොට 109 අතර perfect square කීයක් තියෙනවද කියලා අහන්නේ. 121යි 144යි
69යි 196යි. එතකොට තියෙන්නේ පර්ෆෙක්ට් ස්ක්වයර් එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා 4ක්. ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නය අහනවා ඍණ 1 වර්ගය ධන ඍණ 1 තුන්වෙනි බලය බෙදීම ඍණ 1 ඍණ 1 හතරවෙනි බලය ධන ඍණ 1 හයවෙනි බලය කියලා. එතකොට මේ මෙතන ප්‍රශ්නේදී මෙතන ප්‍රශ්නේ ඍණ 1 ඊරට්ට බලයක් කියන්නේ ඍණ සංඛ්‍යාවක ඊරට්ට බලයක් කියන්නේ අපිට ලැබෙන්නේ ධන පිළිතුරක්. ඔත්තේ බලයක් කියන්නේ ලැබෙන්නේ ඍණ පිළිතුරක්. එතකොට ඍණ 1 දෙවෙනි බලය කියන්නේ ධන 1යි, ඍණ 1 තුන්වෙනි බලය කියන්නේ ඍණ 1යි, ඍණ 1 හතරවෙනි බලය කියන්නේ ධන 1යි, ඍණ 1 හයවෙනි බලය 6 කියන්නේ ඊරට්ට සංඛ්‍යාවක් ඉඳලා ධන 1යි. එතකොට 1 ඍණ 1 කියන්නේ බිඳුවයි, 1 ධන 1 කියන්නේ 2යි, බිඳුව බෙදීම 2 බිඳුවයි. බිඳුවයි කියලා පිළිතුර ගමු. එතකොට ඒක පස්වෙනි එකට පිළිතුර B. එතකොට හයවෙනි ප්‍රශ්නේ අහනවා the great common divisor of 2 තුන්වෙනි බලය 3 දෙවෙනි බලය වැඩි කිරීම 5 3 තුන්වෙනි බලය 2 දෙවෙනි බලය වැඩි කිරීම 7. great common divisor කියන්නේ මහා පොදු සාධකය. එතකොට මහා පොදු සාධකය වෙනකොට අපි අපිට දීලා තියෙන සාධක වලින් ඒ සංඛ්‍යාවේ දෙකටම පොදු වෙන්න ඕන ඒ සාධකය. එතකොට 2 සහ 3 කියන එක තමයි මේ දෙපැත්තටම පොදු සාධක තියෙන්නේ. ඒකෙත් අපි අඩුම බලයෙන් තමයි ගන්නෙ. ඒ කියන්නේ 2 තුන්වෙනි බලය තියෙනවා මෙතන, 2 දෙවෙනි බලය තියෙනවා. අපි ගන්නෙ 2 දෙවෙනි බලය මහා පොදු සාධකය වෙනකොට මෙතනින් 3ත් පොදු වෙන. ඒතර 3ත් අඩුම බලය ගන්නෙ. 3 අඩුම බලය තමයි 3 2. එතකොට 2 2 වැඩි කිරීම 3 2 2 2 කියන්නේ 4යි, 3 2 කියන්නේ 9යි, 9 වැඩි කිරීම 4 කියන්නේ 36යි. එතකොට මේ හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ 2 ධන 4 ධන 6 ධන 8 ධන 100 is equal to කියලා. එතකොට මේකේ දෙවෙනි පදේ ඉඳන් 100 වෙනි පදේට 100 කියලා තියෙන පදේට වෙනකන් එකතුව කීයද කියලා අහන්නේ. අපිට ඔක්කොටම කලින් මේකේ පද කීයක් තියෙනවද කියලා හොයාගන්න වෙනවා. එතකොට අපිට ඒකට භාවිත කරන්න පුළුවන් සූත්‍රය තමයි tn සමානයි a ධන n ඍණ 1ක් d කියන එක. මෙතන a කියන්නේ 2 මොකද පළවෙනි පදේ 2යිනේ. n තමයි හොයන්න ඕනේ. d කියන්නේ 2යි මොකද 2 4 6 8 කියලා යන්නේ. d කියන්නේ පොදු අන්තරය. එතකොට 2යි 2 4 කියනකොට 4යි 2 4 වෙනස 2යිනේ. අපිට හොයන්න ඕනේ c වෙනි පදේ කීවෙනි පදේද කියලා තමයි හොයන්න ඕනේ. එතකොට c තමයි tn. එතකොට c තමයි 2 ධන n ඍණ 1යි වැඩි කිරීම 2. එතකොට මේ දෙකෙන් මේ n වැඩි කරනවා. එතකොට 2n 1 2කින් වැඩි කරාම ඍණ 2යි. ඍණ 2 මේ පැත්තට මේ ධන 2ට මේ ඍණ 2 කැපෙනවා. c සමානයි 2n. ඊට පස්සේ මේ n තනි කරන්න 100 දෙකෙන් බෙදනවා. එතකොට n සමානයි 50යි. දැන් අපිට ඕනේ මේ පදවල එකතුව කීයද කියලා හොයන්න. පදවල එකතුව හොයන්න පුළුවන් n සමානයි n බෙදීම දෙවරක් a ධන l කියන සූත්‍රයෙන්. මොකද අපි මේකේ අවසාන පදේ දන්නේ හින්දා. එතකොට n වලට පද ගන්න ආදේශ කරනවා. පද 50යි 50 බෙදීම 2. a කියන්නේ 2යි, l කියන්නේ අන්තිම පදය 100යි. එතකොට 50 බෙදීම 2 2 ධන 100 2 දෙකක් එකතු කරාම 102යි. 50 බෙදීම 2. එතකොට මේ දෙකට මෙතන 102 කැපෙනවා. 102 කැපුණාම 51යි කියලා එනවා. එතකොට 50 වැඩි කිරීම 51. ඒ විදිහේ උත්තරයක් තියෙන්නේ ඒ වල. එතකොට 7ට ඒ කියන පිළිතුර නිවැරදි. අටවෙනි ප්‍රශ්නය යන්නේ x ධන y සමානයි 4යි for positive integers x and y. x සහ y කියන්නේ positive integers ධන පූර්ණ සංඛ්‍යාලු. then the smallest possible value පොඩිම possible value එක මොකක්ද? 1 බෙදීම x ධන 1 බෙදීම y ට. එතකොට 4 කියන එක හැදෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි 1 ධන 3, අනික තමයි 2 ධන 2. එතකොට 1 ධන 3 කියන එක
අතන x සහ y ආදේශ කරලා බලුවොත් එක බෙදීම 1 සහ එක බෙදීම 3 කියලා එන්නේ. මේක එකතු කරොත් එක බෙදීම 1යි එක බෙදීම 3 එකතු කරොත් එන්නේ 4 බෙදීම 3 කියලා. එතකොට එතන ඒක බෙදලා බලුවහම 1.33 කියලා උත්තරේ එන්නේ. එතන 2 දාන 2 කියන එක x සහ y ආදේශ කරලා බලුවොත් එක බෙදීම 2 එක බෙදීම 2 කියලා එන්නේ. එක බෙදීම 2 එක බෙදීම 2 එකතු කරාම 1යි. එතකොට 1.33ට වඩා එක පොඩි. ඒ අනුව ස්මෝලස් පොඩි මේක තමයි එක. එතකොට පිළිතුර A. නවවෙනි ප්‍රශ්නය අහලා තිනවා if the area of a square is 36 centimeters, then the length in centimeters of a side of an equilateral triangle which has the same parameter as that the square is සමචතුරස්‍රයක වර්ගඵලය සෙන්ටිමීටර් 36ලු. ඒකෙම ත්‍රිකෝණයක් තියෙනවලු සමපාද ත්‍රිකෝණයක්. ඒකේ පරිමිතිය මේ සමචතුරස්‍රයේ පරිමිතියට සමානයිලු. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය සෙන්ටිමීටර් 36ක් නම් පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වෙන්න ඕනේ. මොකද 6 වැඩි කිරීම 6 තමයි 36 වෙන්නේ. දැන් මෙතනදී කියන්නේ මේ සමචතුරස්‍රයේ පරිමිතියට තමයි ත්‍රිකෝණයේ පරිමිතිය සමාන වෙන්නේ. ඉතින් සමචතුරස්‍රයේ පැත්තක දිග 6යි නම් පැති 4ෙම දිග 6 ගානේ 24යි. එතකොට මේක සම්පාද ත්‍රිකෝණයක් නම් මේකේ සම්පාද ත්‍රිකෝණයක්ලු. එතකොට මේකේ පරිමිතිය සෙන්ටිමීටර් 24යි. එතකොට මේක 3ෙන් බෙදන්න පුළුවන්. මොකද මේක සම්පාද ත්‍රිකෝණයක් හින්දා 24 බෙදීම 3 කියන්නේ සෙන්ටිමීටර් 8යි. එතකොට පිළිතුර 8 සෙන්ටිමීටර් 8. එහෙම උත්තරයක් තියෙනවා ඒ වල. එතකොට ඒක නිවැරදි. 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඒකත් සමාන්තර ශ්‍රේණියක් 1 ධන 3 ධන 5 ධන 7 ධන 9 999 වෙනකම් ගිහින් තියෙනවා. එතකොට අපි මෙතන මේක අතර කලින් සමාන්තර ශ්‍රේණි ගන්නවා වගේ 999 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. එතකොට ඒ ධන n ඍණ එකක් d කියන සූත්‍රයෙන් 999 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න පුළුවන්. tn වෙනුවට 999 ආදේශ කරනවා. ඒ වෙනුවට එක ආදේශ කරනවා පළවෙනි පදේ 1 ඉඳලා n ඍණ 1 d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය 2යි. මොකද 1 3 5 7 කියනකොට පද අතර වෙනස 2යි. මේ ධන එක මේ පැත්තට කියනවා ඒක ඍණ එකක් වෙනවා. ඒතකොට 999න් එකක් අඩු වෙනවා 998 වෙනවා. මේ දෙකෙන් n ඍණ 1 වැඩි කරනවා. එතකොට 2යි n ඍණ 2 වෙනවා. ඊට පස්සේ 998 ධන 2 10යි. මේ ඍණ 2 මේකට ගියාම ධන 2ක් වෙනවා. එතකොට 1000 සමාන 2යි n. දෙකෙන් 2 මේ පැත්තට කියනකොට බෙදීමක් වෙනවා. එතකොට n සමානයි 500යි කියලා පිළිතුර ලැබෙනවා. ඊට පස්සේ පද 500ක එකතු හොයන්න තියෙන්නේ. අපි අන්තිම පදේ දන්නවා. අන්තිම පදේ 999. එතකොට SN සමානයි n බෙදීම දෙවරක්. ඒ ධන l කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. මේකේ පද 500 එකතු හොයන්න. n කියන්නේ 500යි. 500 බෙදීම 2. මෙතන අන්තිම පදේ 999යි. පළවෙනි පදේ 1යි. එතකොට 1 ධන 999 කියන්නේ 10යි. 500 දෙකෙන් බෙදුවම 250යි. 250 වැඩි කිරීම 1000 කියන්නේ 2,50,000යි. එතකොට 2,50,000යි කියලා උත්තරයක් තියෙන්නේ B වල. B තමයි නිවැරදි. ඊළඟ ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා x සමානයි 100යි then x ධන x ඍණ 1 බලය ධන x ඍණ 2 බලය is equal to. එතකොට x ධන x ඍණ x ඍණ 1 x ඍණ 2 කියලා තියෙනවා. එතකොට x කියන්නේ 100යිලු. එතකොට
මෙතන x වල ඍණ 1 x වල ඍණ 2 කියලා තියෙන්න ඕන. 100 ධන x 100 ඍණ 1 බලය 100 ඍණ 2 බලය. එතකොට 100 ඍණ 1 බලය කියන්නේ 1 බෙදීම 100. 100 ඍණ දෙවෙනි බලය කියන්නේ 1 බෙදීම 100 ධන දෙවෙනි බලය. එතකොට 100 ධන 1 බෙදීම 100 කියන්නේ 0.01යි. 100 දෙවෙනි බලය කියන්නේ 10000යි. එතකොට 1 බෙදීම 10000යි. 1 බෙදීම 10000යි කියන්නේ 0.001ක්. එතකොට මේ දෙක මේකට එකතු කරලා මේ 100ට එකතු කරාම පිළිතුර ලැබෙනවා 100.01ක් කියලා. එතකොට එහෙම උත්තරයක් තියෙන්නේ D වල. එතකොට පිළිතුර D. 12 වෙනි ප්‍රශ්නය අහලා තිනවා x ඍණ එක බෙදීම x සමානයි 10යි. then x වර්ගය ධන එක බෙදීම x වර්ගය is equal to. එතකොට මෙතන x ඍණ එක බෙදීම x සමානයි 10යි. දැන් මේකේ පිළිතුර හොයන්න මේ දෙපැත්තම වර්ග කරන්න ඕනේ. එතකොට මෙහෙම x ඍණ එක බෙදීම x වර්ග කරනවා. මෙතන 10 වර්ග කරනවා. 10 වර්ගය 100යි. එතකොට මෙතන මේක වර්ග කරනකොට x වල වර්ගය ගන්නවා. මේ පත දෙකේ ගුණිතය ගන්නවා. ගුණිතය දෙගුණය. එතකොට මේකේ x වැඩි කිරීම එක බෙදීම x වැඩි කරාම මේ x කැපෙනවා. මේක දෙකකින් වැඩි කරාම දෙක එනවා. එතකොට දෙක වැඩි කිරීම එක කියලා එන්නේ. එතකොට දෙක එනවා. එක බෙදීම x වල වර්ගය එනවා. එකේ වර්ගය එකමයි. මෙතන x වල වර්ගය එනවා. ඊට පස්සේ මේ දැන් තියෙන x වර්ගය ඍණ 2 ධන එක බෙදීම x වල වර්ගය කියලා. එතකොට මේ ඍණ 2 මේ පැත්තට ගේනවා. ඊට පස්සේ x වර්ගය ධන එක බෙදීම x වල වර්ගය කියලා තියෙනවා. එතකොට ඒක සමානයි 100 ධන 2 102යි කියලා උත්තර එනවා. එහෙම උත්තරයක් තියෙන්නේ D වල 102 කියලා. ඊළඟ ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ x වල වර්ගය බෙදීම x ඍණ 1 x ධන 1 කියලා. එතකොට ඒක සමාන මොකේද කියලා අහන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේකේ හැම උත්තරයකම තියෙන එකම හරය x ඍණ 1 x ධන 1 x ඍණ 1 x ධන 1 දෙවාරයක් x ඍණ 1 x ධන 1 දෙවාරයක් x ඍණ 1 x ධන 1 x ඍණ 1 x ධන 1 කියලා. එතකොට මේකේ වර්ගය එන්න නම් අනිවාර්යයෙන්ම මේ විදිහට තිබිලා හරියන්නේ නැහැ. මෙතන වර්ගයක් එන්න නම් අනිවාර්යයෙන්ම මෙතන ඉස්සරහ එක තියෙන්න ඕනේ. නැත්නම් වර්ගයක් එන්නේ නැහැ. එතකොට අපිට මේවා සුළු කරලා බලන්න ඕනේ නැහැ. අපිට මේ පළවෙනි තුන සුළු කරලා බැලුවොත් මේකට සමානයිද කියලා. මොකද මේ තියෙන්නේ මේක සුළු කරාට පස්සේ එන උත්තරේ. ඉතින් මේවා සුළු කරලා බලවම මේක එන්නේ මොකෙන්ද කියලා. ඒ වලින් තමයි මේ විදිහේ උත්තරයක් එන්නේ. එතකොට මේකේ පිළිතුර ඒ විදිහට ඉතින් මේක සුළු කරලා බලන්න ඕනේ විභාගෙදිත්. 14 වෙනි ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන 1 ධන 8999 වැඩි කිරීම 9001 මොකේද සමාන කියලා අහන්නේ. එතකොට මෙතන මේ තියෙන එක පොඩ පැත්තකින් තියෙනවා. එක පැත්තකින් තියලා මේ 8999 කියන එක ලියන්න පුළුවන් 9000 ඍණ 1 කියලා. 9001 ලියන්න පුළුවන් 9000 ධන 1 කියලා. එතකොට මේක වර්ග දෙකක අන්තරයේ සාධක තමයි මේ තියෙන්නේ. මේක මේ විදිහට ලියන්න කලින් තියෙන්නේ නැත්තේ 9000 වර්ගයේ ඍණ එකේ වර්ග 9000 ඍණ එකේ වර්ගයේ මේ එක ඍණ නෙමෙයි මේ ඍණ ඉන්නේ වර්ගාන්තරයේ ඍණ තමයි මෙතන තියෙන්නේ. එතකොට 9000 වර්ගය ඍණ එකේ වර්ගය 9000 වර්ගය ලක්ෂ 81ක් එකේ වර්ගය ධන 1යි ධන 1ට මේ ඍණ 1 එකතු වුණාට පස්සේ ඍණ 1යි. එතන මේ ඍණ 1ට මේ ධන 1 කැපෙනවා. උත්තරේ එන්නේ ලක්ෂ 81ක් කියලා.
එහෙම උත්තරයක් තියෙන B වල. එතකොට B තමයි නිවැරදි පිළිතුර. 15 යන which of the following is an equation of lines perpendicular to the line y සමානයි 4x ඍණ 7. මෙන්න මේ සමීකරණයේ ප්‍රස්ථාරයට ලම්බක වන perpendicular කියන්නේ ලම්බක වන ලම්බක කියන එක. ඒතර ලම්බක වන ප්‍රස්ථාරවල සමීකරණ මොනවද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා ප්‍රස්ථාරයක් තවත් ප්‍රස්ථාරයකට ලම්බක වෙන්න නම් මේ දෙකේ අනුක්‍රමවල ගුණිතය ඍණ එකක් වෙන්න ඕන. එතකොට මෙතන තියෙන අනුක්‍රමණය 4යි කියලා. අනුක්‍රමණය මේකේ 4යි නම් මේ 4 මොකෙන් ගුණ වුණාමද ඍණ 1 ඉන්නේ මොන සංඛ්‍යාවෙන් ගුණ වුණාමද ඍණ 1 ඉන්නේ කියලා බලන්න ඕනේ. 4 ඍණ 4යි එකෙන් ගුණ වුණාම තමයි ඍණ 1 ඉන්නේ. මොකද මේ 4ට 4 කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ඍණ 1නේ. එතකොට මෙතන තියෙන ඍණ 4න් 1 ඒ අනුව B වල තියෙන සමීකරණය මේ සමීකරණයට ලම්බක වෙන මේ සමීකරණයේ ප්‍රස්ථාරයට ලම්බක වෙනවා. ඒ වගේම මෙතන C වල තියෙන සමීකරණයත් y යුක්ත කරාට පස්සේ එන්නේ ඍණ 4න් 1. එතකොට ඒකත් මෙතන මේ ප්‍රස්ථාරයට ලම්බක වෙන ප්‍රස්ථාරයක්. එතකොට මේකට උත්තර B සහ C. 16 වෙනි එකේ අහලා තියෙන x ඍණ 3 x ඍණ 5 විශාලයිලු බිඳුවට වඩා දෙන්න possible value of x. එතකොට x වල තියෙන පුළුවන් possible value මොනවද කියලා අහන්නේ. පළවෙනි එකේ කියලා තියෙනවා x විශාලයිලු 5ට වඩා x විශාලයි නම් x වල තියෙන පුළුවන් ඉලක්කම් තමයි 6 7 8 9 වගේ ඉලක්කම්. එතකොට මෙතන 6 දාලා බලුවොත් 6 ඍණ 3 කියන්නේ ධන 3යි 6 ඍණ 5 කියන්නේ ධන 1යි 3 වැඩි කිරීම 1 කියන්නේ 3යි. එතකොට ඒක බිඳුවට වඩා වැඩි. ඒක හරි. අපි තව එකක් දාලා බලුවොත් 7 වගේ 4 ඍණ 3 කියන්නේ 4යි 4 ඍණ 5 කියන්නේ 2යි 4 වැඩි කිරීම 2 කියන්නේ 8යි. එතකොට ඒක 8 බිඳුවට වඩා වැඩි. ඒකත් හරි. එතකොට ඒ කියන්නේ උත්තරයක් තියෙන බුලන් possible value. එතකොට B වල අහලා තිනවා කියලා තිනවා x 3ට වඩා අඩුයිලු. එතකොට 3ට වඩා අඩුව තමයි ඍණ 1. 3ට අඩුව තමයි 2 කියන්නේ. එතකොට 2 දාලා බලුවොත් 2 ඍණ 3 කියන්නේ ඍණ 1යි. 2 ඍණ 5 කියන්නේ ඍණ 3යි. ඍණ 1 ඍණ 3ෙන් වැඩි කරාම ධන 3යි. එතකොට මෙතන x වලට තියෙන්න පුළුවන් 2 කියන එකක් තියෙන්න පුළුවන්. මොකද 2 කියන එකෙන් ඉන්නේ ඍණ 1 ඍණ 3. මෙතන ඍණ 1 ඍණ 3 වැඩිනවම ධන 3යි. ඒක බිඳුවට වඩා වැඩි. තව එකක් දාලා බලුවොත් දැන් මෙතන දෙකනේ දාලා බලුවේ ඍණ 1 වගේ දාලා බලුවොත් මොකද ඍණ 1ත් 3ට වඩා අඩුයිනේ. ඒක ඍණ 1 ඍණ 3ත් එකතු වුණාම ඍණ 4යි. ඍණ 1 ඍණ 5 කියන්නේ ඍණ 6යි. ඍණ 4 වැඩි කිරීම ඍණ 6 කියන්නේ ධන 24යි. එතකොට ඒකත් ගැලපෙනවා. ඒ කියන්නේ B ත් උත්තරයක්. ඊට පස්සේ කියලා තියෙනවා x කියන එක 3ට වඩා වැඩිලු. 3ට වඩා වැඩි එකක් තමයි 4 කියන්නේ. 4 දාලා බලුවොත් 4 ඍණ 3 කියන්නේ ධන 1යි. 4 ඍණ 5 කියන්නේ ඍණ 1යි. ඍණ 1 ධන 1කින් වැඩි වුණාම ඍණ 1යි. එතකොට ඍණ 1 බිඳුවට වඩා වැඩි නෑ. ඒ හින්දා ඒක වැරදි. මෙතනත් කියන්නේ x කියන එක 3ට වඩා වැඩිලු 5ට වඩා අඩුයිලු. 3ට වඩා වැඩි 5ට වඩා අඩු එක සංඛ්‍යාවයි තියෙන. ඒක තමයි 4. 4 ගැලපෙන්නේ නැහැ කියලා අපි දැන් මෙතනදී කිව්වා. ඒකින්ද ඒකත් වැරදි. මෙතනත් 3ට සමානයි හෝ විශාලයි 5ට කුඩා හෝ සමානයි. මෙතනත් 4 අහු වෙනවනේ. 3යි 5යි මැද 4 තියෙන හින්දා. ඒතර ඊත් වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ A සහ B. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා මාපාංක ගණනක්. මේකේ විසඳුම් මොනවාද උත්තර මොනවාද කියලා අහන්නේ. එතකොට මේක අපි ධන 4ටයි ඍණ 4ටයි උත්තර දෙකක් ගන්න ඕනේ. මෙතනදී ධන 4ට ගන්නකොට මේ එක මේ ඍණ x කියන එක මේ පැත්තට අරන් යන්න පුළුවන්. එතකොට ඒක ඍණ x 4ෙන් ගුණ වෙන්න ඕන. 3යි x සමානයි මේ 4ෙන් ගුණ වුණාට පස්සේ 4 ඍණ 4යි x කියලා එනවා.
4 ඍණ x කියලා එනවා. ඊට පස්සේ මේ x පද එක පැත්තකට ගියනවා. මේ ඍණ 4x මේ පැත්තට ගෙනකොට ධන 4x එනවා. 4x ධන 3x සමානයි 4යි. එතකොට 7x සමානයි 4යි. x සමානයි 4 බෙදීම 3යි කියලා එන්නේ. මේකේ මේ පැත්තට ගියාම මෙතන ඍණ 4 තියෙන්නේ. ඍණ 4ෙන් ගුණ වුණාම ඍණ 4x ධන 4x කියලා එන්නේ. එතකොට මේ ධන 4x මේ පැත්තට ගෙනාම ඍණ 4x එනවා. මේ පැත්තේ ඍණ 4 තියෙනවා. එතකොට ඍණ x සමානයි ඍණ 4යි. මේක දෙපැත්තෙම ඍණ අයින් කරන්න ඍණ 1කින් බෙදන්න ඕනේ. එතකොට x සමානයි ධන 4යි. එතකොට ධන 4 මෙතන තියෙනවා. මෙතන 4 බෙදීම 7 මෙතන තියෙනවා. D සහ E තමයි පිළිතුරු වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ 18 කියලා තියෙනවා. කුලකයක් ගැන විස්තර කරලා තියෙනවා. මේ කුලකේ තියෙන අවයව තමයි 3ට වඩා වැඩි, 7ට වඩා අඩු, 7ට සමාන හෝ 7ට වඩා අඩු ඉලක්කම්. අනිත් කුලකේ තියෙන අවයව තමයි ඍණ 1ට සමාන සහ ඍණ 1ට වැඩි, 5ට වඩා අඩු ඉලක්කම්. අහන්නේ ඡේදනය B dash. එතකොට පළවෙනි ඒ කුලකයට අයිති තියෙන්න පුළුවන් අවයව තමයි 4 5 6 7 කියන්නේ. B කුලකයට තියෙන්න පුළුවන් අවයව තමයි ඍණ 1 බිංදුව 1 2 3 4 කියන්නේ. එතකොට අහන්නේ Aට අයිති Bට අයිති නැති, Bට අයිති නැති වෙන්න ඕනේ, Aට අයිති වෙන්න ඕනේ. ඒ වගේ ඡේදනය. එතකොට Aට අයිති ඒවා තමයි මෙතන තියෙන්නේ. Bට අයිති නැති ඒවානේ. Bට අයිති නැති ඒවා කියන්නේ මේකක්වත් වෙන්න බෑ. මෙතන Bට අයිති එකක් තියෙනවනේ 4. මොකද B වලත් 4 තියෙනවනේ. එතකොට ඒකට උත්තරේ ඉන්නේ 5 6 7 කියලා. 5 7 ගැන මේක විස්තර කරලා තියෙන්නේ. 5ට සමාන හෝ විශාල, 6ට 7ට සමාන හෝ කුඩා. එතකොට මෙතන 5 එනවා, 6 එනවා, 7 එනවා. එතකොට උත්තරේ B. 20 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ the volume of triangular prism length එක සෙන්ටිමීටර් 10 equilateral triangle of side length 8 cm cross section is equal to. එතකොට prism එක පරිමාව අහන්නේ. ඒකේ තියෙන්නේ පැත්තක තියෙන්නේ සම්පාත ත්‍රිකෝණයලු සෙන්ටිමීටර් 8ක් දිග වෙච්ච, පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් වෙච්ච. එතකොට මේකේ දිග සෙන්ටිමීටර් 10යි, පැත්තක දිග සෙන්ටිමීටර් 8යි. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්න ඕනේ. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්න ලම්බකෝස හොයා ගන්න ඕනේ. ලම්බකෝස හොයා ගන්න නම් මේකේ ලම්බකයක් අඳින්න ඕනේ. ඇඳලා මේක ඡේදනය වෙන්න තමයි අඳින්නේ. එතකොට මේ පාදයක දිග සෙන්ටිමීටර් 8යිනේ. ඒතර මේක කර්ණයේ වර්ගය සමානයි ආධාරක පාදවල වර්ගවල එකතුව. අපි ලම්බ කේල් කියලා නම් කරගන්න. ඒතර 8 වර්ගය දන L වල වර්ගය දන 4 වර්ගය 8 වර්ගය 64යි, L වල වර්ගය එහෙම තියෙනවා 4 වර්ගය 16යි. 16 මේ පැත්තට ගෙනල්ලා 64ෙන් අඩු කරනවා. එතකොට එනවා 48ක් කියලා. ඒතර L වල වර්ගය සමානයි 48යි, L සමානයි මූල 48යි. එතකොට මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් ත්‍රිකෝණේ 8 වැඩි කිරීම මූල 48 ආධාරකයේ වැඩි කිරීම ලම්බකෝස බෙදීම 2. එතකොට එනවා මේ දෙකට මේ 4 කැපෙනවා. මෙතන 4යි කියලා එනවා. 4යි මූල 48යි වර්ගඵලය. ඒක වැඩි කරනවා සෙන්ටිමීටර් 10න්. මොකද වර්ගඵලය වැඩි කිරීම උස තමයි මේ පරිමාව හොයන්නේ. එහෙම. එතකොට 10 වැඩි කිරීම මූල 4යි මූල 48 කියන්නේ 40යි මූල 48. මූල 48 තව සුළු කරන්න පුළුවන්. 16 වැඩි කිරීම 3 කියලා ලියලා 16 වර්ගමූලය එළියට ගේනවා. 16 වර්ගමූලය 4යි. 40 වැඩි කිරීම 4 කියන්නේ 160යි. ඒතර 160යි මූල 3යි. එහෙම උත්තරයක් තියෙන්නේ D වල. ඒතර D නිවැරදි.